නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බ ධම්ම මූල පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි ති එවං භන්තේති කෝතේ භික්ඛු භගවතු පච්චස්සෝසු භගවා ඒතද වූචාති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි, තුල්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා වුණ දේශනා නිධානයයි මේ මාතෘකා කරගත්තේ. ඒ මූල පරියාය සූත්‍ර දේශනා අර්ථකථනය සඳහා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ මෙතනදී දේශනා කොට වදාරන්නේ මහණෙනි භික්ඛවේ මහණෙනි සබ්බ ධම්ම මූල පරියායං වෝ දේසිස්සාමි. ඒ කියන්නේ සියලුම ධර්මයන්ට පොදු වූ කාරණාව. එහෙමත් නැත සියලුම ධර්මයන් හි මූල පරියාය, මූල ක්‍රමය, මූල කාරණාව දේසිස්සාමි මම දේශනා කරන්නෙමි. එහෙමනම් මෙතනදී ඒ සියලුම කාරණාවන් එහෙමත් නැත්නම් සක්කාය දිට්ඨි නිස්ෘත පරියාපන්න ත්‍රිභූමික ධර්මයන් තමයි, එහෙම ධර්මයන් මුල් වූ කාරණාවන් තමයි පැහැදිලි කරන්න යන්නේ. ඒ වගේ පැහැදිලි කරනවා තං සුනාත එය මනාව ශ්‍රවණය කරව සාදුකං මනසිකරෝත මනාකොට මෙනෙහි කරව භාසිස්සාමීති දැන් මම මෙසේ දේශනා කරන්නේ මේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. තේ භික්ඛු ඒ මොහොතේ රැස් වූ භික්ෂුහු නැත භික්ෂුන් වහන්සේලා එවං භන්තේති කෝ එසේ ස්වාමීනි කියා භගවතෝ භාග්‍යවතුන් වහන්සේට පච්චස්සෝසු පති අස්සෝසු පිළිවදන් දුන්හ. භගවා භාග්‍යවතුන් වහන්සේ ඒතං ඒ මූල පරියාය සූත්‍ර දේශනාව එහෙමත් නැත්නම් සක්කාය දෘෂ්ටි පිළිබඳ ගැඹීර අර්ථකථනය අවෝච වදාළසේක. අපි නැවතත් එහි අදහස වෙත යොමු කරගත්තොත් මහණෙනි සියලුම ධර්මයන්ගේ මූල කාරණාව තොපලාට දේශනා කරන්නෙමි. එය ශ්‍රවණය කරව මනාව මෙනෙහි කරව දේශනා මෙසේ දේශනා කරන්නෙමි. එහෙමයි ස්වාමීනි කියා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ දේශනාව ආරම්භ කළා. මේක තමයි ඒ සූත්‍ර පාඨයෙහි අදහස. අපි දැන් බලමු භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ මොන වගේ අදහසක්, ඒ වගේම මොන වගේ පිරිසක් අරමුණු කරගෙනද කියන එක. අන්න ඒක තමයි හරි වැදගත් කාරණාව. දැන් අපි දන්නවා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ 84000 ධර්මස්කන්ධය අතුරෙන් ධර්මස්කන්ධ 21000ක් සූත්‍ර පිටකයයි.
එසේ ධර්මස්කන්ධ 21000ක් වූ සූත්‍ර දේශනාවන් අපට කොටස් 4කට බෙදන්න පුළුවන්. අපි කියන එකට සූත්‍ර නික්ෂේප ක්‍රම 4ක් කියලා. අට කතාවේ පෙන්වා තිබෙනවා. ඒ සූත්‍ර නික්ෂේප ක්‍රම 4ක් අපි විස්තර කරගන්නවා. ඒ 4 තමයි අත්තජ්ජහාස දේශනා, පරජ්ජහාස දේශනා, පුච්චාවසික දේශනා, අට්ටුප්පත්තික දේශනා කියලා. අපි දැන් බලමු මේ කියන අදහස මොකක්ද කියලා. අත්තජ්ජහාස කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේම අදහසට අනුව දේශනා කළ සූත්‍ර දේශනාවක්. ඒ කියන්නේ තමන් වහන්සේගේ හිතේ පහළ වෙච්ච යම් යම් කාරණාවන් ආකංකේ සූත්‍රය, වත්ථ සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය, මහා සලායතන විභංග සූත්‍රය, ආර්ය වංශ සූත්‍රය, සම්මප්‍රධාන සූත්‍ර, ඒ වගේම ඉද්ධිපාද, ඉද්ධිබල, බොජ්ජංග ආදී සූත්‍ර දේශනා සියල්ලක්ම අත්තජ්ජහාස දේශනා. ඒ කියන්නේ ආධ්‍යාත්මික సంతාන හටගත් අදහසට අනුව වදාළ දේශනාවක්. ඒ වගේම පරජ්ජහාස කියලා කියන්නේ අන් අයගේ අදහසට, කැමැත්තට, සිතට, ප්‍රාර්ථනාවට, අවබෝධයට ගැළපෙන විදිහට දේශනා කරන දේශනාවක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අර රාහුලෝවාද සූත්‍ර දේශනාවේදී පෙන්නනවා පරිපක්ඛාකෝ රාහුලස්ස විමුක්ති පරිපාචනීයා ධම්මා යන්නූනාහං රාහුලං උත්තරින් ආසවානං කයේ විනයයන් කියලා. අර රාහුල ස්වාමීන් වහන්සේගේ දැන් අර උතුම් අරිහත්වයේ දක්වාම ඒ විමුක්ති ඥාන දර්ශනයේ දක්වාම හිත මොහු පුරා ගියා. සියලු ආශ්‍රවයන් ඡය කර ගැනීමේ ඥානයේ දක්වා හිත වැඩුණු බව දැනගෙන භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ අනුව ගත්තාම චූල රාහුලෝවාද, මහා රාහුලෝවාද, ධම්මචක්කප්‍රවර්තන සූත්‍ර, ධාතු විභංග වැනි සූත්‍ර දේශනාවන් ගත්තාම පරජ්ජහාස දේශනා වශයෙන් තමයි පෙන්වා දෙන්නේ. ඊළඟට පින්වත්නි අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට පැමිණෙන පිරිසක් තමයි සිව්වණක් පිරිස. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. ඒ විතරක් නෙමෙයි. අපි දන්නවා නානාවිධ ගෝත්‍ර වලින් නානාවිධ මිනිස්සු පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ රාජ වංශිකයන්, බ්‍රාහ්මණ වංශිකයන්, වෙළඳ වංශිකයන්, එවං සූත්‍ර වංශිකයන් කියලා ඒ කුල පරම්පරාගත මිනිස්සු පැමිණෙනවා. ඒ වගේම තමයි අමනුෂ්‍ය කොට්ටාස හැටියට නාගයන්, ගරුඩ, එවං ගන්ධර්වයෝ, අසුරයෝ, යක්ෂයෝ, ඒ වගේ සතරවරන් රජදරුවන්, තවුතිසාදී දිව්‍ය ලෝක වැසියන්, ඒ වගේ බ්‍රහ්ම ලෝකාදී වාස බ්‍රහ්මයන් වැනි අය පැමිණෙනවා. එසේ පැමිණිලා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. දැන් බලන්න සමහරක් තැන්වලදී බොජ්ජංගාති බන්තේ උච්චන්ති. ස්වාමීනි බොජ්ජංගය කියන ලබනවා. කිත්තාවතානුකෝ බන්තේ බොජ්ජංග. බොජ්ජංග කියන්නේ කවර ප්‍රමාණයකින් බොජ්ජංග වෙනවද? ස්වාමීනි නීවරණ වශයෙන් දේශනා කර මොනවද මේ නීවරණ? ස්වාමීනි පංච උපාදාන ස්කන්ධ වශයෙන් දේශනා කර මොනවද මේවා? ඔය විදිහට යම් උතුමෝ එවැනි යම් පිරිස් ඇවිතින් ප්‍රශ්න විචාරණවන අන්නේ ප්‍රශ්නයන්ට උත්තර වශයෙන් දේශනා කරන මේ ප්‍රශ්න උත්තර සාකච්ඡාව තමයි පඤ්ඤා පුච්චක. එහෙමත් නැත්නම් අපි කියන්නේ පුච්චා වසික දේශනා කියලා. දැන් අපි ගත්තාම සංයුත්ත නිකාය දේවතා සංයුක්තය, මාර සංයුක්තය, බ්‍රහ්ම සංයුක්තය, සක්කපඤ්ඤ සූත්‍ර, චූල වේදල්ල, මහා වේදල්ල, සාමාන්‍ය ඵල, ආලවක, සුචිලෝමාදී මේ සූත්‍ර සියල්ලක්ම ගත්තාම පුච්චා වසික දේශනා වශයෙන් තමයි අපට වෙන් කරන්න පුළුවන්. ඊළඟට පින්වතුනි අට්ටුප්පත්තික දේශනා. යම් කිසි කාරණාවක් උපන් වෙලාවේදී ඒ කාරණාව ගලපමින් පෙරාපර සම්දි ගලපමින් දේශනා කරන දේශනාවක්. ඉතින් ධම්මදායාද සූත්‍රය, චූලසීහනාද, චන්දෝපම සූත්‍ර, පුත්ත මන්සූපම සූත්‍ර, දාරුක්ඛන්දෝපම සූත්‍ර, අග්ගික්ඛන්තෝපම සූත්‍රය, පේන පිණ්ඩූපම සූත්‍ර, පාරිච්ඡත්තකෝපම සූත්‍ර ආදී සූත්‍ර දේශනා. ඔය අතර ජාතක දේශනාවන් අපට
අට්ටුප්පත්තික එහෙම නැත්නම් අර්ථෝත්පත්තික නික්ෂේප වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ගත්තාම මේ කියන මූලපරියාය සූත්‍රය එක පැත්තකින් අත්ෝත්පත්තික සූත්‍රයක්. ඒ කියන්නේ යම් කිසි කාරණාවක් උපන් වෙලාවේ දේශනා කරන සූත්‍රයක්. තව පැත්තකින් ගත්තාම මේ සූත්‍ර දේශනාව එවෙදින් ආධ්‍යාත්මික సంతාන උපන් සූත්‍රයක් වෙන්නත් පුළුවන්. මොකද ඒක භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර ගලපන්නේ. ඒක නිසා මෙතන කාරණා දෙකක් තිබෙනවා පින්වතුනි. මොකද හේතුව මේ මූලපරියාය සූත්‍රය ගත්තාම අන්‍යයන්ගේ හිතේ ඇතිවෙච්ච අදහස කරනුව නෙමෙයි භාග්‍යවතුන් වහන්සේගේම අතහසට අනුව වදාළ දේශනාවක් වගේම මේ දේශනාව ශ්‍රවණය කරන්න පැමිණි භික්ෂුන් වහන්සේලාගේ අතීත සිදුවීමක් තිබුණා. මෙන්න මේ කාරණා දෙකම ගලපලා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කියන මූලපරියාය සූත්‍ර දේශනා වදාරන්නේ. ඒ කියන්නේ පින්වතුනි මේ ස්වාමින් වහන්සේලා 509 පරියත්ති ඥාණයෙන් උපන්නා වූ මානය නිසා හිටු පිරිසක්. ඒ කියන්නේ මාන අධික වූ බ්‍රාහ්මණයන් 500 දෙනෙක් ත්‍රිවේදයේ පරතරයටපත් 500 දෙනෙක් මහාන වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල. ඉතින් මේ ඇත්තෝ මුලින් නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණයට පැමිණියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් පංචකාම සම්පatti ආදීනව නෙක්ඛම්මේ ආනිසංස දක්වමින් ධර්ම දේශනා කරනවා. හැබැයි ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදිව සිටි මේ හැමදෙනාම නොබෝ කලකින් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්ම හොඳට ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත නිසා පරියත්ති නිසා මාන ඉපදුනා. ඉතින් ක්‍රමක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසන්න යන ගමන ටික ටික නැවැත්තුවා. මොකද හේතුව හැමදාමත් භාග්‍යවතුන් වහන්සේ එකම ආකාරයේ දේශනාවල්නි කරන්නේ මේ හැම දෙයක්ම අපි දැන් දන්නවන්නේ කියලා ක්‍රමක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේව මගහැරියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ නැවත පැනවීමක් කරා. මොකක්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරා මේ ජේතවනාරාමේ සිටින සියලුම ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධෝපස්ථානයටත් ධර්ම ශ්‍රවණයටත් නිරන්තරයෙන් පැමිණෙන්නට ඕනි කියලා. ඉතින් මොකද කරන්නේ? මේ පිරිස කාණ්ඩ වශයෙන් බෙදලා දැන් බණ අසන්න පැමිණෙනවා. ඉතින් මේ 500 දෙනා දැන් පැමිණියා බණ අහන්න. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ ඇත්තෝ පරියත්තිය දන්නවා, අපි ධර්මයේ දන්නවා, අපි උගත් පිරිසක් කියලා හැම වෙලේ මාන්නෙන් අහංකාරකමින් ඔඩොගකමින් කෙලිච්ච පිරිසක්. තථාගතයන් වහන්සේ දැක්කා මේ පිරිස මේ ජීවිතේ විතරක් නෙමෙයි අතීතේ අපේ බෝසතාණන් වහන්සේ එමත් නැත්නම් භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවදීෙහි දිසාපාමොක් ආචාර්යවරයා වශයෙන් ඉන්න කාලේ මේ 500 දෙනාම දිසාපාමොක් ආචාර්යවරයා ළඟ ඉගෙන ගත්තා. ටික දවසක් ඉගෙනගෙන ඉවරන අපි සියල්ලක් ඉගෙනගෙන ඉවරයි කියලා මෙයට යන්න හැදුවා. අවසානයේදී මේ දිසාපාමොක් ආචාර්යවරයා ප්‍රශ්න දෙකක් විමසුවා ගාථා දෙකකින් ඒවාට පිළිතුරු දෙන්න බැරි වුණා. අන්න බලන්න එතත් ඒ ඇත්ත අතීතේ ඔය මාන්නේ නිසා තමයි කල් මැරුවා. ඒ වගේ තමයි අදත් මේ මානය නිසා ධර්ම ශ්‍රවණයෙන් ඒත් ඈත් වෙලා ගියා. මානය බහුල නිසා මාර්ගඵල නිවන සමීප වුණේ නැහැ. ඒක නිසා මේ මාන්නේ ගලවා ඉවත් කරන්න ඕනේ කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ ඊ타ත්ම ගැඹුරු දේශනාවක් ඇටියට මේ සබ්බදම මූලපරියාය සූත්‍රය දේශනා කරන්නේ. ඉතින් මේ දේශනාව අවසානයේදී භික්ෂුන් වහන්සේලා කිසිම කෙනෙක් සතුටුුනේ නැහැ. මොකද ඒ ඇත්තට වැටහුනේ නැහැ මේ කාරණාව. අන්න ඒක නිසා අපි තේරුම් කරගන්නට ඕනේ මේ මූලපරියාය සූත්‍රයේහි අදහස් දෙකක් තිබෙනවා. එක පැත්තකින් භාග්‍යවතුන් වහන්සේගේම අදහසට අනුව දේශනා කළා. ඒ වගේම රැස්වුණු භික්ෂුන් වහන්සේලාගේ අතීතේ නම් ආපු මේ පරියත්ති මානය මර්ධනය කරන්නට බුලවා දමන්නට දේශනාවක් හැටියට තමයි දේශනා කරන්නට යෙදුනේ කියන අදහස. ඊළඟට පින්වතුනි අපි දැන් බලන්නට ඕනේ මේ සබ්බ ධම්ම මූල පරියායන් කියන වචනේ අදහස. දැන් මොකද සබ්බ ධම්ම කියන සියලු ධර්මයන්ට සබ්බ ධම්ම සියලු ධර්මයන්ට මුල් වූ කාරණාව කියන අදහස තමයි මෙතන කියන්නේ. මුල් වූ දේශනාව.
එහෙමනම් මෙතන සබ්බ කියන වචනේ ගත්තාම සියල්ලක් කියන එක. ඉතිරිවක් නැතිව සියල්ලක් කියන එක. ඒකේ භාග්‍යතුන් වහන්සේ සබ්බං රූපං අනිච්චං සියලුම රූප ඉතිරිවක් නැතිව සියලුම රූප අනිත්‍යයි. සබ්බා වේදනා අනිච්චා සියලුම වේදනාව අනිත්‍යයි. ඉතිරිවක් නැහැ. අන්න සබ්බ සද්දෙන් කියන්නේ ඉතිරිවක් නැති සියල්ලක්ම. එහෙමනම් මේ කාම ලෝකයට, රූප ලෝකයට, අරූප ලෝකයට කියන මේ ත්‍රිලෝකයට අයත් වූ සංකත වශයෙන් භාවිතා කරන යම්තාක් දෙයක් තියෙනම් ඒ සියල්ලක් තමයි අපි සබ්බ කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ඒ සක්කාය දිට්ඨි නිශ්චිතව පවතන යම්තාක් දෙයක් තිබේ ඒ සියල්ලක් තමයි සබ්බ කියලා කියන්නේ. ඒ සබ්බ සක්කාය පරියාපන්නේසු ධම්මේසු ඒ කියන්නේ සියලුම සත්කාය කියන්නේ ස්වකීය ආත්මය කය හා බැඳුණු සියලු ධර්මයන් කෙරෙහි කියන එක තමයි. එහෙනම් ධම්ම කියන තේරුම ගත්තා විශාල අර්ථයක් ධර්මයේ කියන තුල තිබෙනවා. ඉතින් අපි තේරුම් කරගත්තේ යුතුයි ධම්ම කියන වචනය එක පැත්තකින් භාග්‍යතුන් වහන්සේ පරියත්ති ධර්මයේ දේශනා කළ ධර්මයේ කියලා. ඒ වගේම යම්කිසි ධර්මයක් අපට අවබෝධ වෙනවනේ මේ සත්‍ය ධර්මයට. එතනත් ධර්මයේ දේශනා කරා. ඒ වගේ යම්කිසි කෙනෙක් සමාධිය වශයෙන් දියුණු කරගත්ත යම් ධර්මයක් එතනදී සමාධියට ධර්මයක දේශනා කරා. ඔය විදිහට මේ ධර්මය කියන වචනය පරියත්තිය, සත්‍ය, සමාධි, ප්‍රඥා ආදී අර්ථ ගණනාවක ප්‍රකට වෙනවා. එහෙමනම් අපි මෙතනදී අපි ඒ ස්වභාවයට අනුව අපි තෝරාගත යුතු වෙනවා. එතකොට ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ යම් කාරණාවක ස්වභාවයක් ප්‍රකට කරනවා නම් ඒ ස්වභාවයට ප්‍රකට කරන ස්වභාවය තමයි මෙතන ධම්ම කියලා භාවිතා කරන්නේ. එක පැත්තකින් සම්මුතිය අපි කතා කරනවා, තව පැත්තකින් පරමාර්ථය කතා කරනවා. එහෙමනම් ඔය ධම්ම කියන වචනේ තුල තවත් අර්ථයක් තිබෙනවා. අපි ඒකත් මතක තියාගෙන වටිනවා. ඔය ධම්ම කියන වචනේ සකස් වෙච්ච හැටි. අපි පැරණි ආචාර්යන් වහන්සේලා පාලි ව්‍යාකරණ අනුව මේ පදේ කඩනවා. ධර ධාතුවෙන් පරව රම්ම කියන ප්‍රත්‍ය යෙදিলা තමයි ධම්ම කියන පදේ හැදෙන්නේ. ධර ධාතුවේ තේරුම කියනවා චතුසු අපායේසු අපතමානේ කତ୍වා ධාරේති. අර සතර අපායට සත්වයන්ට වැටෙට නොදී ධරණ බැවින් දරා ගන්න බැවින් ධර ධාතුව. අන්න දරා ගැනීම අර්ථයෙන් තමයි ධම්ම කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙමත් නැත්නම් භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ බුද්ධ වචනයට අනුකූලව කෙනෙක් ජීවත් වෙනවා නම් ධම්මානුධම්ම පටිපන්න වෙනවා නම් කිසිම දවසක සතර අපා දුකකටපත් වන්නේ නැහැ. සතර අපා දුකෙන් අත මිදීමේ එකම ශක්තිය ධර්ම ශක්තියයි. අන්න බලන්න ධම්ම කියන වචනේ තේරු එක අර්ථයක් මේ. තවත් බොහෝ අර්ථ මේ ව්‍යාකරණ අර්ථ පෙන්වන්න තිබෙනවා. එහෙමනම් අපි දැන් සබ්බ කියන වචනේ තේරුම් ගත්ත කෙටියෙන් ධම්ම කියන වචනේ තේරුම් ගත්තා. එතන පරියාය කියන ක්‍රමයක්. යම්කිසි දේශනා ක්‍රමයක්. ඒ වගේ කාරණාවක්. එහෙමත් නැත්නම් යම්කිසි වාරයක් අවස්ථාවක් කියන එක. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේගේ නොඑක් පරියාය දේශනා තිබුණානේ. මදුපිණ්ඩික පරියාය. ඒ වගේම තමයි ඒ වගේ අපට මතකයි එක එක සූත්‍ර දේශනා ක්‍රම තිබුණා. ඒ වගේ මෙතනදී පරියාය ශබ්දය කියලා කියන්නේ කාරණාව දේශනාව කියන අර්ථය. එහෙනම් සබ්බ ධම්ම මූල පරියාය කියලා කියන්නේ සියලුම ධර්මයන්ට හේතු වූ කාරණා. හේතු වූ දේශනා කියන එක. සියලුම ධර්මයන්ට කාරණා වූ දේශනා තමයි මෙතනදී ප්‍රකට කරන්නේ. එහෙමනම් අපිට පැහැදිලි වෙනවා මූල පරියාය සූත්‍රයේ තුලින් පමුණුවන්නේ මොකක්ද? චතුරු භූමික ස්වභාව ධර්මයන්. එහෙමත් නැත්නම් සර්ව ධර්මයන් තමයි මෙතන ප්‍රකට කරන්නේ. විශේෂයෙන් මතක තියාගත යුතුයි ස්වකීය කායට නැත්නම් සක්කාය පරියාපන්න වූ ත්‍රිභූමික ධර්මයන් තමයි ඉතිරිවක් නැතිව පැහැදිලි කරන්නේ. ඊළඟට පින්වතුන් දැක්ක නේද සබ්බ ධම්ම මූල පරියායක්. ඒතකොට මූල කියන්නේ මූලය කියන්නේ හේතුව කාරණාව කියන එකනේ. ඒතකොට ඒක අමුතුවෙන් අපි තෝරන්න දෙයක් නැහැ. එතකොට මූල කියන්නේ හේතුව කාරණාව. ඊළඟට වෝ කියන වචනයක් තිබෙනවා. සබ්බ ධම්ම මූල පරියායං වෝ කියන වචනේ. මේ වෝ කියන ශබ්දය ගත්තාම අපට
ඔය තුම්ම ශබ්දයේදී ප්‍රථමා විභක්තිය තුල කර්ම විභක්ති, කරණ විභක්ති, සම්ප්‍රදාන විභක්ති, චට්ටි විභක්ති කියන අවස්ථාවන්හි අපට ප්‍රකට වෙනවා. තව තැනකදී පින්වතුනි පද පූර්ණ නිපාතයක් විදිහට ප්‍රකට වෙනවා. දැන් හොඳ උදාහරණයක් මේක අපි දැනගන්න ඕන කාරණාවක්. ඔය වෝ කියන වචනය පද පූර්ණේ යෙදෙන අවස්ථාවක් තමයි අපි නිතර භාවිතා කරන ගාථාවක් තිබෙනවනේ. මොකක්ද ගාථාව? ඉදං වෝ ඥාතිනං හෝතු කියලා. එතකොට ඉදං වෝ ඥාතිනං හෝතු කියන තැන ඉදං මේ පින ඥාතිනං හෝතු නෑයන්ට වේවා කියන අදහස. හැබැයි සමහරක් වෙලාවට ඔය වෝ කියන එක තොපගේ තොපගේ ඥාතීන්ට වේවා කියලා සමහරක් අය අර්ථ විග්‍රහ කරනවා. ඒ නිසා තමයි අර වෝ කියන වචනය අයින් කරන සමහරක් අය ඉදම් මේ ඥාතීනං හෝතු කියලා කියන්නේ. එතකොට මේ පින මේ මාගේ ඥාතීනං හෝතු නෑයන්ට වේවා කියලා. ඉතින් එක පැත්තකින් ගාථාවක් විදිහට අර්ථයක් හදාගත්ත ක්‍රමයක්. නමුත් අපි පාලි ව්‍යාකරණය සහ බුද්ධ දේශනාවරණු ගත්තාම එතකොට අපි ඉදං වෝ ඥාතිනං හෝතු කියලා භාවිතා කරන්නේ. ඉදං මේ කියලා කියවුවොත් ඒක බුද්ධ දේශනාවට වැරදි. බුද්ධ දේශනාවට වැරදි. පොතිරෝකුඩ සූත්‍රයේ දේශනා කරන්නේ ඉදං වෝ ඥාතිනං හෝතු කියලා. ඒතකොට වෝ කියන එකෙන් පෙන්නන්නේ පද පූර්ණ නිපාත පදයක් හැටියට. අන්න ඒකයි මම කියන්නේ ඔය වෝ කියන එකේ අදහස. හැබැයි මෙතනදී වෝ කියලා කියන්නේ කුමක් නිසා තොපට කියන අදහස. එහෙනම් චතුත්ති භක්ති ඒක වචනයක් නුඹට බහු වචනයක් තොපට කියන අදහසට අපි ගන්න. එහෙමනම් අපි තේරුම් කරගත්තේ වෝ කියන එකට තේරුම් කීපයක් නේ. භක්තියන ප්‍රථමයි භක්තියට වෝ ගන්න පුළුවන්. කර්ම කරන සම්ප්‍රදාන සාමි භක්තිවලදීත් වෝ කියන වචනේ පැමිණෙනවා. ඒ අවස්ථානුකූලව තමයි අපි මේ වෝ කියන වචනේ අදහස තේරුම් කරගන්නට ඕනේ. හැබැයි මෙතනදී එහෙමනම් අපි වෝ කියලා ගන්නෙ කොමක්ද? තොපට කියන එකයි. නුඹලාට කියන අදහස. එනක භික්ඛවේ කියන්නේ භික්ෂුන් වහන්සේලාට නැවත ආමන්ත්‍රණය කළා. දේසිස්සාමි කියන්නේ දේශනා කරන්නේ අනාගත කාලික විභක්තියක්. ඒ කියන්නේ අනාගත කාලික උත්තම පුරුෂ ඒක වචන. මොකද අහන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අහං කියන කර්තෘපදෙන් උපෙන්වාට දේසිස්සාමි කියන ක්‍රියාපදෙන් කර්තෘ ප්‍රතිඥා වෙනවා. ඒ නිසා මෙතන තියෙනම් සියලුම ධර්මයන්ට මුල් වූ අසාධාරණ හේතුව. ඒ කියන්නේ අඩුවක් නැතිව තොපට දේශනා කරන්නේ මේ කියන අදහස තමයි මෙතන කියන්නේ. නැවත භාග්‍යතුන් වහන්සේ මතක් කරන තං සුනාත ඒ ශ්‍රවණය කරන්නට. ඒක තමන්ගේ දෙසවන යොමු කරමින් හොඳට ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරන ගමන් සාදුකම් මනසිකරෝත. අන්න සාදුකම් මනසිකරෝත කියනකොට සාදුකම් කියන්නේ සාදු කියන්නේ මොකද්ද? අන්න ඒක හරි වැදගත් වෙනවා. හැබැයි සාදුකම් සාදු කියන වචන දෙකම ඒකාර්ථයි. ඒ කියන්නේ සාදු ශබ්දයක් ගත්තාම එක එක තේරුම් වල තිබෙනවා. නමුත් අපි මේ සාදු කියන ශබ්දය කියලා කියන්නේ යහපත් මනාව කියන අදහස. ඒක සාදුකම් කියලා කියන්නේ ඒක දැඩි කරලා මනාකොට ශ්‍රවණය කරන්ට කියන අදහස. එතකොට දැන් මෙතනදී මනාකොට මෙනෙහි කරන්න කියන එකයි. දැන් අපි මතක තියාගන්නට ඕනේ ඒ වගේම සාදු මනසිකරෝත කියලා කියනවා. එතකොට දැන් තං සුනාත සාදුකම් මනසිකරෝත. හැබැයි මෙතනදී අපි දැනගත යුතු තවත් වටිනා අර්ථයක් තියෙනවා. මොකද්ද මේ වටිනා අර්ථය? භාග්‍යතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කළ යුතු පිළිවෙලක් අපට දේශනා කළානේ. ඔය කීටාගිරි සූත්‍රයේ වැනි සමහර සූත්‍රවලදී අපට දකින්න ලැබෙනවා අට්ඨිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියන වචනයක්. ඒ කියන්නේ අට්ඨිකත්වා ධම්මං සුනාති. ඔන්න ධර්මයේ ශ්‍රවණය කරන උන් පිළිවෙල. අට්ඨිකත්වා ධම්මං සුනාති කියලා කියන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වතුන් හිතන්නට ඕනේ අපට මේ ලෝතුරා ධර්මයේ අසන්ට ලැබෙන්නේ කලාතුරකින්. කල්ප කෝටි සත සහස්‍ර ගණනකින්වත් අසන්ට නොලැබෙන දුර්ලභ ගණයේ දේශනාවක් තමයි මේ උතුම් ධර්මය.
අර ඒ උතුම් තථාගත ධර්මයේ පිහිට දුර්ලභත්වය කලාතුරකින් ශ්‍රවණය කරන්න ලැබෙන බව හිතලා ධර්මයේ ශ්‍රවණය කිරීම අට්ටිකත්වා ධම්මං සුනාති. ඒ වගේ මානසිකත්වා ධම්මං සුනාති. මෙනෙහි කරමින් ඒ කියන්නේ දේශකයන් වහන්සේ දේශනා කරන බණ පදයක් ගානේ සිහිය පිහිටුවාගෙන හොඳට මෙනෙහි කරමින් අපි ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ වගේම තමයි සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ධම්මං සුනාති. තමන්ගේ සිත සම්පූර්ණයෙන් විවෘත කරලා හරියට ගත්තොත් පින්වතුනි අර මතක තියාගන්නට ඕනේ රත්තරම් වාජනයක සිංහ තෙල් වගේ දෙයක් දැම්මොත් කිසිම දවසක හිඳෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමන් ඒ දේශනා කරන හැම බණපදයක්ම ධාරණය කර ගනිමින් සිත මනාව විවෘත කරගෙන ඒ පැත්තට විතරක්ම යොමු කරගෙන ධර්මයේ ශ්‍රවණය කිරීමයි. ඊළඟ ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඕහිත සෝතෝ කියලා කියන්නේ කිසිම වෙලාවක හස්ත විකාරයක් මුඛ විකාරයක් කරන්නේ නැතිව වටපිට බලන්නේ නැතිව භාවනාවකට වාඩි වෙලා හිත සංසුන් කරගන්න යම්සේද අන්න ඒ වගේ Taman ධර්මයේ ශ්‍රවණය කරන්නට පුරුදු වෙන්නට ඕනි. එහෙමනම් බලන්න ඒ වගේ ධර්මයේ කෙනෙක් ශ්‍රවණය කරනවා නම් එසේ ශ්‍රවණය කරනකොට එයාට ඒ ධර්මය හොඳට වැටහෙනවා. ඒ වගේ ප්‍රකට වෙනවා. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවානේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ සාත්තං සබ්බයංජන කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසේති. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ යම්කිසි ධර්මයක් දේශනා කරනවා නම් මුල යහපත්ව මැද යහපත්ව අග යහපත් දේශනා කරන්නේ. ඒ වගේම තමයි අර්ථ සහිතව ව්‍යාකරණ සහිතව දේශනා කරන්නේ. ඒ වගේ හුදෙක් පරිපූර්ණයි තාමත් පිරිසුදු වූ ශාසන බ්‍රහ්මචර්යා ප්‍රකාශ කරන්නේ. ඉතින් එවැනි දේශනාවකට හිත යොමු වෙනකොට තමන්ගේ සිත වික්ෂිප්ත භාවයට පත්වන්නේ නැහැ. නැවත අර పూర్ව පදය పూర్ව ව්‍යාකරණය තමන්ගේ ගිලිහිලා යන්නේ නැහැ. අර పూర్ව පදයේ පච්චිම පදයට හොඳට ගලප ගන්න පුළුවන්. අර්ථය ගිලිහිලා යන්නේ නැහැ. අර්ථය විකෘති වෙන්නේ නැහැ. ඒක නිසා අපි ධර්ම ශ්‍රවණය කරනකොට හොඳට పూర్ව පදය පච්චිම පදයේ දක්වා රැගෙන යන්නට ඕනේ. ඒ විතරක් නෙමේ බලන්න පින්වතුනි ඔය බහුශ්‍රුත ලක්ෂණේ පෙන්වා දෙන තැන්වලදී තථාගතයන් වහන්සේ වදාරනවා සුතා ධතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටිවිද්දා කියන ඔය බහුශ්‍රුත ලක්ෂණ. ඒ කියන්නේ කෙනෙක් බහුශ්‍රුත භාවයේ කියනකොට ආගම බහුශ්‍රුත අධිගම බහුශ්‍රුත කියලා අවස්ථා දෙකක් තිබෙනවනේ. ඒ කියන්නේ ආගම බහුශ්‍රුත කියලා කියන්නේ ආගමෝති පිටකත්යන් කියලා පැරණි ආචාර්යවරු පෙන්නනවා. ආගම යනු ත්‍රිපිටකයට කියන සමාන වචනයක්. එතකොට එහෙමනම් මේ ත්‍රිපිටකයට සමාන වූ මේ ආගම කියන වචනය ගත්තාම ආගම බහුශ්‍රුත කියලා කියන්නේ ත්‍රිපිටක ධර්මය හොඳට ඉගෙන ගැනීම, ධාරණය කර ගැනීම. අධිගම බහුශ්‍රුත කියලා කියන්නේ තමන් ශ්‍රවණය කරගත්ත දේ, ඉගෙනගත්ත දේ ප්‍රායෝගිකව යොදවලා ඒ තුලින් ධ්‍යාන සමාධි උපදවා ගැනීමේ මාර්ගඵල උපදවා ගැනීමේ බලය. එහෙමනම් මෙතනදී අපි තෝරාගත යුතු වෙනවා ආගම බහුශ්‍රුත කියනකොට ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගැනීම. ඒ නිසා තමයි බහුශ්‍රුත කෙනෙක් වීමට සුතා අන්න ශ්‍රවණය කරන්න, ධතා ධාරණය කරගන්න, වචසා වචන වශයෙන් නැවත ඒවා කටපාඩම් කරන්න, ಪರಿචිතා පුහුණුවන්න. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිපිටක ධර්මයේ නැවත ශ්‍රවණය කරමින්, ඒ වගේ පොත්පත් කියවමින්, ඒ දේවල් ධාරණය කරගනිමින්, වචන බිඳමින් කටපාඩම් කරගනිමින් ඒ තුල පුහුණු වෙනවා නම් අන්න ආගම බහුශ්‍රුත. ඒ පුහුණුව තුළින් Tamanට සිතෙන් ඒ ධර්මයේ දකිමින් අවබෝධ කරගන්න පුළුවන් නම් අධිගම බහුශ්‍රුත. එහෙමනම් මෙතනදී තථාගතයන් වහන්සේ අර සුතමය ඥානය දියුණු කරගෙන, චින්තාමය ඥානය දියුණු කරගෙන, ඒ වගේම භාවනාමය ඥානය දියුණු කර ගැනීම දක්වා තමයි මේ මනාව ශ්‍රවණය කරන්ට කියලා දේශනා කරන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි අපි දන්නවා ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා ගැඹුරට භාවනාවේ හිත දියුණු කරගන්න යෝගියෙකුට
මේ නාම රූප ධර්මයන්ගේ වැටහීම. නාම රූප ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද වැනි මේ පරම ගාම්භීර ධර්මයන් අවබෝධ කරගන්න පිළිවෙලක් තියෙනවා. ඒ තමයි පළමුවෙන් ඥාත පරිඥාව. ඒ ධර්මයේ දැනගෙන ඒ තමන් ශ්‍රවණය කරලා පොත්පත් කියවලා තර්ක විතර්ක කරලා ඒ වගේම කරුණු කාරණා ගලපමින් හේතුඵල ධහමට ගලපමින් ඒ නාම රූප කියන්නේ මොනවද, ස්කන්ධ කියන්නේ මොනවද, ආයතන කියන්නේ මොනවද, ධාතු කියන්නේ මොනවද, පටිච්ච සමුප්පාද අංග කියන්නේ මොනවද, මේ හැම දෙයක්ම එකිනෙකට ගලපා අර්ථ විග්‍රහ කරගැනීමේ ක්‍රමය තමයි ඥාත පරිඥා කියලා කියන්නේ. ඊළඟ පින්වතුනි ඥාත පරිඥාවෙන් ඒ අවබෝධයක් ඇති කරගත්ත කෙනා තීරණ පරිඥා අන්න අවසන් තීරණය කරනවා. කොහොමද මේක විදිහින් සත්වයක් පුද්ගලික ආත්මයක් නෙමෙයි. මේ හැම දෙයක්ම සංස්කාරයි. මේ හැම දෙයක්ම ක්ෂණයක් පාස ඇතිව නැති වෙන බැවින් අනිත්‍යයි. ඒ වගේම දුක්ඛයි, අනාත්මයි, අසුභයි ඔය විදිහට මෙනෙහි කරනවා. ඒක තමයි තීරණ පරිඥා. එසේ තීරණය කරමින් ගැඹුරට යනකොට මොකද වෙන්නේ? ඒ යෝගාවචරයාගේ సంతාන තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී කොට ඇති මේ සංයෝජන ධර්මය ලෝභ දිට්ඨි සංප්‍රයුක්ත සිටිවිලි ඒ වගේ විචිකිච්ඡා සහගත සිටිවිලි මේ සියල්ලක්ම ක්‍රමක්‍රමයෙන් නැවත නූපදින මට්ටමටම ඔක්කොම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යනවා. අන්න ඒක පහාන පරිඥා කියලා කියන්නේ. එහෙමනම් තථාගතයන් වහන්සේ ඇයි තං සුනාත සාදුකම් මනසිකරෝත කියලා කිව්වේ මේ ශ්‍රවණය කරන්ට මනා මෙනෙහි කරන්න කියලා කියන්නේ මේ දෙසුම් කෙලවරදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම දක්වා ගමන් කරන්න පුළුවන්. ඒක නිසා අපි ධර්මය ශ්‍රවණය කරනවා නම් පින්වතුනි වික්ෂිප්ත මනසින් බණ අහනවා නම් ඒ වගේම අපි කල්මරමින් බණ අහනවා නම් බණ අහනවා කියලා ලෝකෙට පෙන්වන්න බණ අහනවා නම් ඒ වගේම අනිත් අයගේ දේශනාවල අඩුපාඩු හොයන්න බණ අහනවා නම් තවත් කෙනෙක් විවේචනය කරන්න බණ අහනවා නම් ඒ කිසිම අවස්ථාවකදී තමන්ගේ సంతානයේ ක්ලේශයන්ගේ වැඩිවීමක් මිස ක්ලේශයන්ගේ සංසිඳීමක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ ධර්ම දේශනාව නිවන් දොරටුවක්. ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක්. එහෙමනම් අපි දෙසොම් කෙලවර නිවන් දකින්න නම් මෙන්න බණ අසන්ට ඕන පිළිවෙල තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒක නිසා අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒවා අර්ථ සහිතව ගලප ගන්නට ඕනේ, ව්‍යංජන සහිතව ගලප ගන්නට ඕනේ, ඒ වගේම පද එකිනෙකට ගලප ගන්නට ඕනේ, පදයෙන් පදේ ගැඹුරට හිත රැගෙන යන්නට ඕනේ. ඒ වගේම ගැඹුරට ධර්මයේ ශ්‍රවණය කරමින් යනකොට තමයි Tamanට මේ ධර්මය අවබෝධ වෙන්නේ. Tamanට මේ දේවල් වැටහෙන්නේ. ඒ විතරක් නෙමේ පින්වතුනි, යම් කිසි දේශනාවක් භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරා නම් ඒවා විස්තර වශයෙන් පවා අපි ඉගෙන ගන්නට ඕනේ. විස්තර වශයෙන් අපි දැනගන්නට ඕනේ. ඒ සමහරක් අයට කෙටියෙන් දේශනා කරන දේශනාවෙන් අර්ථය වැටහෙනවා. තව සමහරක් ඇත්තන්ට ඒ විස්තර වශයෙන් දේශනා කරද්දී තමයි ඊ타ත්ම හොඳින් මේ දේවල් වැටහෙන්නේ. ඒක නිසා අපි හැම කෙනෙක්ම හැම මොහොතකදීම මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒ ධර්මය ප්‍රකට කරගන්න උත්සාහවත් වෙනවා නම් අපි හැම අවස්ථාවකදීම තේරුම් කරගන්න ඕනේ හුදෙක් මම මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසයි. මේ හුදෙක් මම මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒකාන්ත නිවන් අවබෝධයේ පිණිසයි කියන අදහස. ඉතින් ඒක නිසා පින්වතුනි තථාගතයන් වහන්සේ අපට ඒ වගේ සංක්ෂේප වශයෙන්ක් දේශනා කරා නම් ඒ විස්තර වශයෙන් අපි නැවත ශ්‍රවණය කරනවා නම් ඒ සංක්ෂේප වචනේ විස්තර වශයෙන් අපි දේශනා කරනකොට අර ඒ දේශනාවේදී අපට වහා මේ ධර්මය අවබෝධ වෙනවා. අර සංකිට්ඨේනපි දේසේති විත්තරේනපි භාසති සාලිකායව නිග්ඝෝසෝ පටිභානං උදීරයි කියලා වංගීස තෙරුන් වහන්සේගේ එක ගාතාවක් තිබෙනවා. උන්වහන්සේ වදාරපු ගාතාවක් සංකිට්ඨේනපි සංක්ෂේපෙන් කෙටියෙන් දේශේති දේශනා කරයි. ඒක ධර්මයක් කෙටියෙන් දේශනා කරයි. විත්තරේනපි භාසති විස්තර ක්‍රමෙන් දේශනා කරයි. හැබැයි සාලිකා කියන පක්ෂියා කියන්නේ මధుර නාදයෙන් කතා කරන හඬන පක්ෂියාගේ නිග්ඝෝසෝ ඉව මිහිරි අවියත් අනත මිහිරි හඬමින් පටිභානං උදීරයි ඒ කියන්නේ ප්‍රතිබාහනය වැටහීම ප්‍රකට වෙනවා. ඒකේ තේරුම පින්වතුනි අපි කෙටියෙන් යම් ධර්මයක් දේශනා කරත් විස්තර වශයෙන් දේශනා කරත් ඒ දේශනා කරන ධර්මයේ හරියට
අර මధుර නාදයක් තියෙන පක්ෂියාගේ හඬ නිසා කවුරුත් නිහඬ වෙලා ඒ ශබ්දයට දෙසවන යොමු කරමින් ඒ මිහිර නාදය විඳින්නාසේ ඒ ධර්ම දේශනාව කෙටි වුණත් විස්තර වුණත් තමන්ගේ ඒ අවබෝධයට ඒ තාමත්ම වැදගත් වෙනවා. සමහරක් වෙලාවට භාග්‍යතුන් වහන්සේ බලන්න චතුරාර්ය සත්‍ය දේශනා ගත්තාම සාමුක්ඛංශික දේශනා වශයෙන් දේශනා කරා. ඊටමත් කෙටියෙන්. ඒ කියන්නේ චත්තාරිමානි ආවුසෝ අරිය සත්‍යානි කතමානි චත්තාරි දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං දේශනා කරද්දීම නිවන් දැකපු ඇතු හිටියා. හැබැයි සමහරක් ඇත්තන්ට ඒ දේශනාව විස්තර වශයෙන් අර්ථ වශයෙන් කඩ බිඳ දේශනා කරනකොට තමයි භාග කරනකොට තමයි ඒ උතුම් දේශනාව අවබෝධ වන්නේ. ඒක නිසා අපි කෙටියෙන් දේශනාවක් වුණත් විස්තර දේශනාවක් වුණත් අර මිහිරි අඹ පැණි රස විඳින්නා වගේ ඒ මధుර ස්වරයෙන් ඒ උතුම් දේ අපි ශ්‍රවණය කරනකොට ඊ타ත්ම හොඳින් අපට මේ ධර්මයේ වැටහෙනවා අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා තථාගතයන් වහන්සේ එමන සබ්බ ධම්ම මූලපරියාය සූත්‍ර දේශනාවේදී දේශනා කරන්නේ හැම දෙයකටම ගැලපෙන හැමෝටම වැදගත් උතුම් දේශනාවක් හැටියට. ඒක නිසා අපි මූලපරියාය සූත්‍ර දේශනාවේ පිහිටි වටිනාම අර්ථය තමයි අපි තේරුම් කරගන්නට ඕන. පළමුවෙන් තථාගතයන් වහන්සේ මෙතනදී මේ සූත්‍ර දේශනාවේදී අතුලත් කරනවා පෘතුජන භූමියක් ඒ වගේ ආර්ය භූමියක් කතා කරනවා. ඒ වගේ මොකද හේතුව ඉදිරියට අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුහුදුන් කෙනෙක් කොහොමද මේක අවබෝධ කරගන්න දකින්නේ කොහොමද? ඒ වගේම තමයි ආර්ය කොහොමද මේ ධර්මයේ දකින්නේ කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි ඒ තවදුරටත් මේ ධර්මයේ එකින් එකට එකින් විස්තර කරමින් යනකොට ඒ සත්පුරුෂ භූමි අසත්පුරුෂ ඒකේ සත්පුරුෂයන් කොහොමද මේ ධර්මයේ වැටහෙන්නේ අසත්පුරුෂයන් වැටහෙන්නේ කොහොමද කියලා අපි මේක ඉගෙන ගන්නට ඕනේ. ඉතින් විශේෂයෙන් මතක තියාගත යුතු වෙනවා මේ පෘතුජන භූමිය සහ ආර්ය භූමිය අතර සත්පුරුෂයන්ගේ ස්වභාවය දීර්ඝ වශයෙන් මෙම සූත්‍ර දේශනාවේ කෙටියෙන් තියෙන දේ අට කතාවෙහි ඉතා පැහැදිලිව විස්තර කර දෙනවා. ඉතින් අපිට ඒකත් හරිය වැදගත් වෙනවා. මොකද ඉදිරියේදී මේ කාරණාවන් තේරුම් ගැනීම සඳහා. ඉතින් ඒ විතරක් නෙමෙයි තථාගතයන් වහන්සේ මේ මූලපරියාය සූත්‍රයේදී එක එක පුද්ගලයෝ කොහොමද මේ ධර්මයේ දකින්නේ? දැන් පෘතුජන කෙනෙක් දකින්න විදිය වෙනස්. ඒ වගේ සාමාන්‍ය ආර්යයන් වහන්සේ නමක් දකින්න විදිය වෙනස්. ඒ වගේ රහතන් වහන්සේ නමක් දකින්න විදිය වෙනස්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දකින්න විදිය වෙනස්. ඔය විදිහට පෘථුවිය ඒ කියන්නේ පඨවි සංඥාව, ආපෝ සංඥා, තේජෝ සංඥා, වායෝ සංඥා ආදී කොට ඇති කාරණාවන් 16 කොටස් වෙන් කරලා අපි ඒවා පෘතුජන කෙනෙක් දකින්න විදිය, පෘතුජන කෙනාට අවබෝධ වෙන විදිය, ඒ වගේම ආර්යයන් වහන්සේට ආර්ය භූමියට අවබෝධ වෙන විදිය, ඒ වගේම රහතන් වහන්සේ රහත් භූමියට අවබෝධ වෙන විදිය, ඒ වගේම සම්මා සම්බුද්ධ භූමියේදී ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවබෝධ වෙන විදිය කියමින් තමයි මේ හැම දෙයක්ම විග්‍රහ කර තිබෙන්නේ. ඒක නිසා අපි කරුණු කාරණා 16ක් නෙමෙයි සමහරක් වෙලාවට සමහර 24ක් සෝවිසි පද 24ක් පෙන්නනවා. ඒ පද 24ේදී අපි ඒ මාතෘකා පද 24ක් ඒ මාතෘකා පද 24 තුළ කොහොමද පෘතුජන කෙනා තණ්හා දිට්ඨි මාන ප්‍රපංච ධර්මයන් ප්‍රපංච සමග දකින්න හැටිත් ඒ වගේම ප්‍රපංචයෙන් තොරව දකින්න හැටිත් සම්පූර්ණ ප්‍රපංච ධර්මයන් සංසිඳවාගත් මනසින් දකින්න හැටිත් ඒ වගේම ප්‍රපංච ධර්මයන් මුලින් උපුටාගත් උතුම් තත්ත්වයටපත් වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දකින්න හැටි කියමින් මේ කාරණාවන් ඔස්සේ තමයි මේ මූලපරියාය සූත්‍රය වර්ග කරන්නේ. වගේ පැහැදිලි කරන්නේ. ඉතින් ඒක නිසා අපි ඊළඟ දවසේදී තථාගතයන් වහන්සේ වදාරන මේ ශාසනයේ තිබෙන උතුම් ගුණය ගැන වටහා ගන්නට ඕන. දැන් ගත්තොත් එහෙම තථාගතයන් වහන්සේ මේ දේශනාව
ආරම්භ කරද්දිම පැහැදිලි කර දෙන හොඳ කාරණාවක් පින්වතුනි. ඉද භික්ඛවේ අසුතවා පුතුජ්ජනෝ කියලා දේශනාවක් කරනවා. එතකොට භික්ඛවේ මහන්නේ ඉද කියන එකෙන් කියන්නේ මේ ශාසනයෙහි නැත්නම් මේ සසුන් කෙත තුල ශාසන තීර්ථය තුල විතරක්ම ප්‍රකට වන දහමක් හැටියට මේක පෙන්වන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ ඔය ඉද කියන වචනේ තුලදී තථාගතයන් වහන්සේ මේ ඉද කියන වචනෙන් අපට පුදුමාකාර ගැඹුරු අර්ථයක් දේශනා කරන අවස්ථා තිබෙනවා. ඔය අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ තිබෙන සමන සූත්‍රයේ. ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉන්න මොහොතේ සුභද්‍ර කියන මේ මහලු භික්ෂුන් අවසාන පැවිදි භික්ෂුවට දේශනා කළ උතුම් ධර්මය. ඒ කියන්නේ ඉදේව සමනෝ ඉද ද්විතීයෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ. එතකොට ඉද කියන එක හොඳනොත් මේ ශාසනයේ මේ ශාස්ත්‍ර වචනේ තුලද එහෙමද මේ ශාස්ත්‍ර පා වචනේ තුල මේ සම්බුද්ධ ශාසනයේ තුලම පමණ පහළවන විශේෂිත ශ්‍රමණයන් වහන්සේලා හතර නමකට කතා කරා. ඒ තමයි ඉදේව එනද ඉදේව සමනෝ. ඒ කියන්නේ ප්‍රථම ශ්‍රමණයන් වහන්සේ කියන සෝවාන් ආර්යයන් වහන්සේ පහළවන්නේ මේ ශාසනය විතරයි. මේ ශාසනයෙන් බැහැර වෙනත් කිසිම ශාසනයක හෝ මතවාදයක පහළවන්නේ නැහැ. ඒ වගේම ඉද ද්විතීයෝ සමනෝ සකෘදාගාමී කියන දෙවන ආර්යයන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ පහළවන්නේ මේ ශාසනය විතරයි. ඒ වගේම ඉද තතියෝ සමනෝ තුන්වන ශ්‍රමණයන් වහන්සේ කියන අනාගාමීන් වහන්සේ පහළවන්නේ මේ භූමිය විතරයි. ඉද චතුත්ථෝ සමනෝ හතරවන ශ්‍රමණයන් වහන්සේ කියන රහතන් වහන්සේ පහළවන්නේ මේ භූමිය විතරයි. ඒකෙන් අපි හැම කෙනෙක්ම තේරුම් කරගන්නට ඕනේ. ඔය ඉද කියන වචනයත් එක්ක අපි ගලපා ගත්තාම මේ ශාසනයෙහි කියන අර්ථය ගැනද නිපාත පදය. මෙහි කියන නිපාත පදේ. ඒක නිසා තථාගතයන් වහන්සේ අර යම් කිසි වචනයක් අපට දේශනා කරාන අපි දකින දෙයට වඩා ගැඹුරු අර්ථයක් ඒ තුල තිබෙන බව. ඒක නිසා ඒ උතුම් වූ ශ්‍රමණයන් වහන්සේලා මේ ශාසනයේ සුරක් පහළ වන බැවින් වෙනස් ශාසනයක පහළ නොවන බැවින් ඒ උතුම් මේ මූලපරියාය ධර්මයේ වැනි ගැඹුරු කාරණාවන් ප්‍රකට වන්නේ මෙවැනි ශාසනයක විතරයි. මේ ශාසන බැහැරව පහළ වීමක් නැහැ. ඒක නිසා අපි මේ කාරණාවන් සම්බන්ධව ඉදිරියට නැවතත් කරුණු කාරණා සාකච්ඡා කරමින් ඔබ අප සෑම දෙනාට පුළුවන් තවත් ධර්ම කාරණාවන් ශ්‍රවණය කරගන්න, ධර්ම කාරණාවන් සාකච්ඡා කරගන්න. ඉතින් ඒක නිසා අපි මේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දේශනාවන් එක දවසින් එක මොහොතින් එක පැයෙන් පැය භාගයෙන් මට දේශනා කරන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්. නමුත් මම මෙතනදී උත්සාහවත් වන්නේ අර්ථ දෙකක්. එක පැත්තකින් අර්ථ රසයයි ධර්ම රසයයි දෙකම ලබා දෙන්නයි උත්සාහවත් වෙන්නේ. මොකද හේතුව පින්වත්තුන්ට දැන් මේ මූලපරියාය සූත්‍රය කියවලා මෙහි අර්ථය Taman දන්නවා ඇති. සමහරක පොත්පත් කියවලා තේරුම් ගන්න තියෙන. හැබැයි අපි අට කතාවත් එක ගලපලා ඒ පාළි වචන වෙන් කරලා ඒ වචනයේ තුලින් උගන්වන ගැඹුරු අර්ථයට පහිත යොමු කරලා පුළුවන් හැටියට මේක විස්තර කරගන්නකොට විශාල අර්ථයක් අපට වැටහෙනවා. ඒ අර්ථය තුලින් විශාල ධර්ම රසයක් ලැබෙනවා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණයත් එක්ක අර්ථ රසයයි ධර්ම රසයයි අපට ලැබෙනවා කියලා කියන්නේ අර තථාගතයන් වහන්සේ වදාරන ඒ ව්‍යාකරණය නිරුක්තිය ඒ හැමදේම ප්‍රකට වෙලා අපි හැමදෙනාගේම අර ධර්මඥානෙ ඊටමත් තීක්ෂණ භාවයට පත් වෙනවා. ඒ විතරක් නෙමේ අපේ సంతානවල නැගෙන මේ කෙලෙස් සියල්ල සංසිඳවා ගන්නට අවසානයේදී මාර්ගඵල නිවන් අවබෝධය දක්වා උපකාර වෙනවා. ඒක නිසා තමයි අපේ පැරණි ස්වාමින් වහන්සේලා පවා ධර්මයේ දේශනා කරන්නේ පෙළ අටුවා ටීකාවන් සමග ඒ පාළි සමගයි. නමුත් මම පාළි අටකතා පාළිය වචන භාවිතා අඩුවෙන් භාවිතා කරලා එහි අර්ථය විතරක් මතු කරගෙන බුද්ධ වචනයට නිසිකරුත්වය ලබා දෙමින් තමයි මේ දේශනාව සිදු කරන්නේ. එහෙමනම් අද දවසේදීත් අපි මූලපරියාය සූත්‍ර දේශනාවේ නිවැරදි තථාගත නිධානය තථාගත බුද්ධ වචනයෙන් ප්‍රකාශ කළ නිධානය අපි විස්තර කරගත්තා. මේ රැස් කරගත් උදාාරතර පුණ්‍ය ලාභේ පුණ්‍ය ශක්තිය
ඔබ අප සැම දෙනාගේ ධර්මඥාන වැඩෙන්න භාවනා ඥාන වැඩෙන්න ප්‍රතිපත්ති ඥාන වැඩෙන්න ආශිර්වාද වේවා. සිතන පතන ආකාරයටත් වඩා ජීවිතේ ධර්මයෙන් ආලෝකමත් කරගන්න ආශිර්වාද වේවා. සුවසේ නිවන් මඟ පාරමී පුරාගෙන ප්‍රාර්ථනා කරන බෝධි ඥානයන්ගෙන් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ අජරාමර නිවනින් සැනසීම දක්වා මේ පුණ්‍යලාභේ කාන්තෙන් ආශිර්වාද වේවා පාරමිතා බවට පත් වේවා කියලා මෛත්‍රියෙන් අපි පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස බලෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.